ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක දැත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බේසිංහ. මම උත්තලා රත්නායක. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ සිරස්තල වෙත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සභාවට උණ්ඩයක් රැගෙන එයි. ජනාධිපතිවරයා උද්ඝෝෂණයකට මැදිවේ. වයම සහ මධ්‍යම ඡන්දයට රජයේ වාහන 75ක්. ට්‍රාන්ස්පරන්සි සංවිධානයෙන් චෝදනා. සන්ධ්‍යා එක්නැලිගොඩ අධිකරණයෙන් පිටමං කරයි. වසර 3ක අසමසම සිංහ වගකීම සහිතයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. වයඹ පළාත් සභාවට ඈත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 35ක් වන අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 13ක් වාර්තා වී තිබෙනවා. මීට අමතරව මධ්‍යම පළාතට ඈත් මහනුවර, නූරඑළිය හා මාතල යන දිස්ත්‍රික්ක තුනෙන්ම ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 67ක්. උතුරු පළාතට ඈත් දිස්ත්‍රික්ක පහෙන්ම පැමිණිලි 25ක් ලැබී තිබෙනවා. ඒ අතුරින් රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධ සිදුවීම් 29ක් වාර්තා වී ඇති අතර පැමිණිලි 24ක් වාර්තා වී ඇති රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන්. මේ අතර ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය අද කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මධ්‍යම හා වයම් පළාත තුළ සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව අදහස් පළ කළා. වයඹ සහ මධ්‍යම පමණක් රජයේ වාහන 75කට වැඩි සංඛ්‍යාවක් අයථා ලෙස පරිහරණය කරනවා. සමහර වාහනවල අංක තහඩු නැහැ. සමහර වාහනවල නිල ලාංඡන වහලා ස්ටිකර් යොදලා ඒකම පළාත් සභාවල හිටපු අමාත්‍යවරුන් සහ ඇතැම් මන්ත්‍රීවරු පරිහරණය කරපු වාහන කිහිපයක් තාම බාර දීලා නැහැ. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දෙපාර්ශ්වයේම විශේෂයෙන්ම බස් නැවතුම්පල් සියල්ලක්ම පාහේ මේ වෙනකොට මේ අපේක්ෂකයෝ Tamanගේ පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරන්නට යොදාගෙන තියෙනවා. බස් නැවතුම්පල සමහරවල අනවසරෙන් නීති විරෝධී ලෙස Tamanගේ ප්‍රචාරක රැස්වීම් පවා පවත්වනවා. සමහර සමුපකාර ගොඩනැගිලි පරිවර්තනය කරලා තිබෙනවා දැන් ප්‍රචාරක කාර්යාල හැටියට. මේ අතර ඊයේ පසුරුවේ යාපනයේ නගරයේදී දෙමළ ජාතික සන්ධාන හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ආරවුලක් කටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයෙකු වන පී තම්බිරාසා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු වන අංගජන් රාමනාදන් මහතා විසින් අත්පත්‍රිකා බෙදාහැරී ස්ථානයක් පසු කර යාමේදී දෙපාර්ශ්වය අතර බහින්පස්වීමක් සිදුව ඇති බවයි. එහිදී දෙමළ ජාතික සන්ධාන අපේක්ෂක පී තම්බිරාසා මහතාගේ මෝටර රථයට අලාභහානි සිදුව තිබෙනවා. මේ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද යාපනයේ පුස්තකාල ශ්‍රවණාකාරයේදී උතුරු පළාත් සභාවට තරඟ කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල පක්ෂ නියෝජිතයන් හා අපේක්ෂකයන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. බීට අමාත්‍ය ඩක්ලස් දේවානන්ද, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහමැති අපේක්ෂක සී.වී. විග්නේශ්වරන් සහ එක්සත් ජාතික පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් දෙක්ව සිටියා. තාවකාලික හැඳුනුම්පත් අවසන් කිරීමේ දිනය බාර ගැනීමේ දිනය 3 වෙනිදා ප්‍රමාණවත් නැහැ කියලා ඉල්ලීමක් කරා. අපි එතුමන්ලාට දැන්නුවා ඒක සැප්තැම්බර් 10 වෙනිදා දක්වා අපි දීර්ඝ කරනවා කියලා. මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ මාර්ගයකදී ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළ හරස් කර නවත්වා සිංහල රාවේ ජාතික සංවිධානය අද සංදේශයක් ලබා දුන්නා. ඒ මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථානයට අයත් ඉඩම්වල අන්‍ය ආගමිකයින් පදිංචිව සිටින බවට සඳහන් කරමින් සිංහල රාවේ ජාතික සංවිධානය අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල රජමහා විහාරස්ථාන භූමියේ උද්ඝෝෂණයක් කිරීමට පසුගියදා කටයුතු සංවිධානය කර තිබුණා. එම විහාරස්ථානයට අයත් ඉඩම්වල අන්‍ය ආගමිකයින් පදිංචිව සිටින බවට පවසමින් කෙසේ වෙතත් මාවනැල්ල පොලිසිය ඊයේ අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් එම විරෝධතාව නොපවත්වන ලෙසට තහනම් නියෝගයක් ලබා ගත්තා. කෙසේ වෙතත් සිංහල රාවේ ජාතික සංවිධානයේ නියෝජිතයින් අද පෙරවරුවේ දෙවනගල රජමහා විහාරස්ථාන භූමියට පැමිණ සිටියා. මේ අතර මීට සති දෙකකට පෙර අධිකරණය සිංහල රාවේ ජාතික සංවිධානයේ සංවිධායකවරුන් දෙදෙනෙකුට දෙවනගල ප්‍රදේශයට ඇතුළු නොවන ලෙසටද තහනම් නියෝගයක් ලබා දී තිබුණා. එම ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් විභාගයට ගනිමින් එහි නඩු විභාගයේද අධිනය පැවති අතර දෙවනගල රජමහා විහාරස්ථානයට පැමිණ සිටි සිංහල රාවේ නියෝජිතයින් අද දහවල් මාවනැල්ල අධිකරණ භූමියට පැමිණියා. එහිදී මාධ්‍යවේදියෙකු නොවන පුද්ගලයෙකු සිංහල රාවේ ජාතික සංවිධානයේ නියෝජිතයින් රූගත කිරීමට කටයුතු කළ අතර එම පුද්ගලයාට සිංහල රාවේ විරෝධය පළ වුණා. ගානක් තිබ්බනේ. මට හරි. ඔයාගේ පර්ස් එකේ ID දෙකක් තිබුණානේ.
දෙක පෙන්වන්නකො. මොකයි ID දෙකක් කොහොමද තියෙන්නේ? ID දෙකක් තියෙන්නේ කොහොමද කියන්නේ? පසුව සිංහලරාවේ සංවිධානයේ අධිකරණ භූමීන් පිටත්ව ගියේ මාවනැල්ල දෙහිමඩුව විහාරස්ථානයේ උත්සවයකට සහභාගී වීමට පැමිණ සිටි ජනාධිපතිවරයා මුණගැසීම වෙනුවෙන්. ජනාධිපතිවරයා මුණගැසීමට යමින් සිටි සිංහලරාවේ ජාතික සංවිධානයේ නියෝජිතයින්ට උත්සවය අවසන් වී ආපසු පැමිණෙමින් සිටින ජනාධිපතිවරයාගේ රථපෙළ උතුවන්කන්ද ප්‍රදේශයේදී මුණගැසී තිබෙනවා. නඩු යනවා. අපේ බෞද්ධ උරුමය රැකලා දෙන්න ජනාධිපතිතුමනි. බෞද්ධ උරුමය කියලා නාස්තු නායකයෝ කියනවා පාරේ. ඒක හරි ඒවට අපේ දේ රැකලා දෙන්න ජනාධිපතිතුමනි. හරි හරි. ඔබතුමාගේ පිට තමයි තියෙන්නේ. හරි හරි. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මන්නපෙරුම් මහතා අද පාර්ලිමේන්තු සභාවට උණ්ඩයක් රැගෙනමින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මන්ත්‍රීවරයා පැවසුවේ ජලෙල්ලෝ ජනතාවට සලකනු ලැබුවේ උණ්ඩවලින් බවයි. උණ්ඩයක් සභාවට රැගෙනීම ආරක්ෂාවට තර්ජනයක් බවට පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගත යුතු බව මෙහිදී අවධාරණය කළා. අපිට ආරංචි දැන් පිරිසිදු ජලය දෙන්න නල මාර්ගයක් එලන්න හදනවා කියලා විශේෂයෙන්ම වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයට. දැන් මේකේ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ චීන සමාගමකට. නෝනච්චෝලේ හදපු සමාගම. 21 පාරක් කැඩිලා බංකොලොත් වෙලා ඒ මිනිස්සුන් මේකට මොනව කරයිද කියලා කියන්න බෑ. ඒකෙනුත් කොමිස් එකක් ගහන්න මං හිතන්නේ කවුරු හරි උත්සාහ කරලා තියෙන්නේ. ඔය නැදුම් ගම්වට රතුපස්වලට නල මාර්ගය එලාගෙන යන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය. ඒ අතුරු මාර්ග සියල්ලට එළනවා. කාටද කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ? ඒ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය නල මාර්ගයෙන් ලබා දෙනවා. ඔබතුමා කතා කරන්නේ අත්තනගලු ඔයේ සිට එන මහා ජල යෝජනා ක්‍රමය චීන සමාගම ප්‍රධාන පාරවල් විතරයි. චීන සමාගම ඒ නිසා දෙක පටලවාගෙන කතා කරන්න එපා. කාරණේ හරියට දැනගන්න. තමුන්නාසේ නම් කියන්නේ තමුන්නාසේ නොමිලේ ජලය දෙනවාද කියලා මේ ගම් වලට කරුණාකරලා ඒකට උත්තර දෙන්න. ඒක අහංගගෙන ඉන්නවා. තමුන්නාසේ සල්ලි ගන්න හදනවා. සුමාන 3ක් තිස්සේ දැනට ජලය පානීය පිරිසුදු ජලය දෙන්නේ නොමිලේ. ඔබතුමා ඒක දන්නේ නැත්නම් දැනගන්න. එතකොට අපි නල මාර්ගයේ අලුතෙන් එළලා ඔය ගම් ගණනාවටම නල මාර්ගයෙන් ජලය ලබා දීමේ කටයුතු කරගෙන යනවා. මම අහන ප්‍රශ්නේ නොමිලේ දෙනවද? ඔබතුමා මේ ඔබතුමා චීන සමාගමක් ඇවිල්ලා කියලා කිව්වා සම්පූර්ණ වැරදි. ඔබතුමාට චීන බය. මේ කොලේ තියෙනවා චීන බය. ස්ථිර ජල පහසුකම් ලබා දීමේදී ආණ්ඩුව අද මොකද්ද කරන්නේ? ජල සම්පාදන මණ්ඩලයෙන් සාමාන්‍ය ජනතාවට ලබා දෙන ආකාරයේ ජල සැපයුමක් තමයි ලබා දෙන්නේ. ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයාම ඉතා පැහැදිලිව කියනවා අවම ගාස්තුව රුපියල් 17900ක් ගෙවන්න වෙනවා කියලා. ඕනිනම් අඩු ආදායම් ලාභීන්ට වාරික වශයෙන් ගෙවන්න සහනයක් දෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අවම මූලික ගෙවීම 17900යි. ඒකත් දුරාණුව වෙනස් වෙනවා. ඒ කියන්නේ 17900ට වැඩි වෙන්නත් පුළුවන්. ජනතාව ඉල්ලුවේ වතුර මේ ලැබුණේ මෙන්න මේ උණ්ඩ තමයි. ජනතාවට ලැබුණේ මේ උණ්ඩයක් වැලිවේරිය පල්ලිය භූමිය තුලින් අහුලගෙන ආපු උණ්ඩයක්. මෙන්න ජනතාව ඉල්ලපු වතුර උණට ලැබුණේ මේ උණ්ඩ. උණ්ඩයක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් කමක් නැහැ. මේ පිළිබඳව පරීක්ෂණයක් තියන්න ඕන. මේ සම්බන්ධව පරීක්ෂණයක් තියන්න ඕන උණ්ඩයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා. නෑ ගේන්න බෑ පාර්ලිමේන්තුවට. ගරු මානපෙරුම මන්ත්‍රීතුමා ඔබතුමා සතුව යම් කොපුවක් තිබේ නම් ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ අදාළ කොපුව වේත්‍රධාරීතුමාට විමර්ශනය කිරීම සඳහා බාර දිය යුතුයි. කරුණාකර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ඒ අදාළ කොපුව බාර දීමට කටයුතු කරන්න. දැන් මේකේ තේමාව මොකද්ද උනේ? වතුර ඉල්ලපු ජනතාවට උණ්ඩ. මම කරුණාකරලා කියනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය. කරුණාකරලා තමන්ගේ ඉතිහාසය මතක් කරගන්න. සිද්ධිය අවාසනාවන්ත. කනගාටුදායකයි. ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. දේශපාලනඥයින්ගේ ඥාතීන් මැතිවරණයට ඉදිරිපත් වීම තුළින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බලපෑමක් එල්ල නොවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවතීමට නියමිත පළාත් සභා ඡන්ද විශේෂයෙන්ම මධ්‍යම හා වයඹ පළාත් සඳහා
ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමීප සම්බන්ධතා ඇති අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වී ඇති බව අපිට පේනවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම දේශපාලඥයන් ඥාතිවරුන්ගේ අපේක්ෂාත්වයේ ඔසවා තැබීම සඳහා සමාවෙත ලබා දී ඇති වාහන කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන්, හමුදා නිලධාරීන් ආදිය අයාතා ලෙස පරිහරණය කරමින් සිටිති. ඒ වගේම එදා දුටුගැමුණු සහ එළාර තමයි මේ යුද්ධයක් තිබුණේ. අද තොණ්ඩමන් සහ දිගම්බරම් අතර යුද්ධයක් තියෙනවා. ඒ සටනේදී රාජ්‍ය වාහන කොච්චර අලාභ සිද්ධ වුණාද කියන එක අපි දැනගන්න කැමතියි. අපේ රටේ ඉතිහාසයේ සෑම දේශපාලන පක්ෂයකම ඒ දේශපාලඥයන්ගේ දූ දරුවන් බිරිඳෑවරු ඥාති සම්බන්ධකම් තියෙන අය දේශපාලනට ඇවිල්ලා තියෙනවා. ඒක මේ රටේ විතරක් නෙවෙයි ආසියානු කලාපෙත් තියෙනවා. ඇමරිකාවේ වුණත් දකින්නට පුළුවන්. ඇමරිකාවේ ජනාධිපති හිටපු සීනියර් ජෝර්ජ් බුෂ් ගේ පුතා ජූනියර් ජෝර්ජ් බුෂ් තරඟ කරනකොට ඒ මැතිවරණේ ෆ්ලොරිඩා වල ගණන් කිරීම කල් දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීලා තමයි ජනාධිපති ධුරය තේරුනේ. තමුන්නාන්සේ ඉන්නකෝ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන තමුන්නාන්සට හොඳින් මම දන්නවා. එමේ කුණුහර පහන්න යන්න එපා මගෙන්. මෙයා මේ හැම එකටම පණිනව දන්නවා වගේ නට. මෙයා දන්නවද නීතිඥ වෘත්තිය ගැන? කොහෙද බොරු කියන්නේ? මොකද මං කිව්ව බොරුව? කියන්න බෑ. දැන් මොකද මං කිව්ව බොරුව? He who knows not, that knows not, he knows not is a fool. That was a dictum. ඥාතින් උපමනින් පවුලේ අය උපමනින් ඒක දේශපාලනයේ නිදහස් ස්වාධීනව තියන්න ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා මනාව සඳහා තරඟේ වැඩි වෙනකොට පක්ෂය තුල විපක්ෂයත් එක්ක තරඟයක් නැති වෙනකොට එකම පක්ෂය තුල අපේක්ෂක අතර තරඟ තියෙනවා. හැබැයි මේ කියන්නේ කිසි දෙයක් උතුරු පළාතේ නැහැ. රාජ්‍ය වාහන පාවිච්චියක් නැහැ. කාගේවත් ඥාතින් ඉල්ලන්නෙත් නැහැ. හරි. ඔය කියන ප්‍රශ්න කිසි දෙයක් නැහැ. දවසේ පුවත නවදිනවා සිය ගුණයක දීබලි සමග සැනකින් දෙන්නේ ඉවත් කරයි. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නත් සන්ධානයට ඡන්දය දුන්නා සමානයි කියලා ටිල්ලින් සිල්ල මහත්තයා කියනවා. ඒ ඇයි කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමෙක් ඉඳලා හිටලා කකුල කටේ දාගන්න එකක් නම් තියෙනවා ඉතින්. පත්තරයක් බැලුවොත් කොහේ හරි කෙනෙක් කකුල කටේ දාගත්තයෝ තියෙනවා. ඉතින් ඒවත් ටික ටික අඩු කරගෙන යන්න ඕන. අල්ලස් ගත්ත ප්‍රාදේශ සභා සභාපතිවරු ස්ත්‍රී දූෂණ කරා, ළමා අපචාර කරා, අල්ලමු ප්‍රාදේශ සභාවෙනුත් පගා ගහනවා. මේ ඔක්කොම කරත් මේ කාටවත් කවදාවත් දඬුවම් හම්බෙන්නේ නැහැ. මේ ගණන් කාටවත් කන්නේ. චිත්ත වෙලා තියෙන්නේ. මොකාටවත් වැඩ කරන්නේ. කොහොම අදහසක් නැහැ. ජනතා දේශපාලනය එපායලා. ඒ නිසා තමුන්නාන්සලට හිතෙන්න පුළුවන් අපි මොකටද ඡන්දෙ දෙන්න යන්නේ කියලා. උදේටත් සීතලයි. ඒ වගේම දවල් වෙනකොට හින්දි චිත්‍රපටි යනවා චිත්‍ර රූපවාහිනී. ඡන්දේ වගේද ශාරුක් ખાන්. ඉතින් මෙතෙන්ට ගෙනාවේ අපි නෙමෙයි. ඒ ජාතිවාදී දේශපාලන පක්ෂය. ඉතින් අපිට ඒ ජොබ් එක බාර ගන්න යන්න එපා එක්සත් ජාතික පක්ෂය. හැබැයි එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් දුන්නට වැඩක් වෙනවද? එක්සත් ජාතික පක්ෂය අද ඡන්දයක් දුන්නම එයා හෙට කොහෙද ඉන්නේ? එයා ඡන්දය අරගෙන හෙට ආයි ආණ්ඩුව තුලින් ඉන්නේ. එසා එක්සත් ජාතික පක්ෂය අලියට කතර ගහනවා කියන එක සමානයි බුලත් වලට ගහන එකම තමයි. එක්සත් ජාතික පක්ෂය වැඩිහිටි පක්ෂය. වැඩිහිටි පක්ෂය සලකන්න ඕන. වැඩිහිටි පක්ෂයේ සීනියර් උනා ජනාධිපතිතුමා සින්දේ. දැසිය මන්තුමා හරි ගත්තා. දැන් යා වැඩිපුර මනාව ගත්තොත් වයක මහයමතුමා නසීන් දෙක දාලා වැඩි හදන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ කොයි තැනක්ද තියෙන්නේ? අද පොදු ජන එක්සත් පෙරමුණ කියන්නේ පුට් සැලට් එකක් වගේ. ඒකේ ඉන්නවා UNP එකෙන් පැනපෙවුන් ටික ඉන්නවා, JVP එකෙන් පැනපෙවුන් ටික ඉන්නවා, මුස්ලිම් කොංග්‍රසයෙන් පැනපෙවුන් ටික ඉන්නවා. අද ප්‍රතිපත්තියකුත් නැහැ, ලාංඡනයකුත් නැහැ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. ඉන්දියාවේ ඇතැම් දේශපාලඥයන් ශ්‍රී ලංකාව සතුරු රටක්සේ සැලකීම පිළිබඳව තමන් පෞද්ගලිකව කනගාටු වන බව ඉන්දියාවේ විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිද් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ නිවේදනය කළේ අද පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළ බවයි. තෙදින නිල සංචාරයේ අවසන් දිනය වන අද දිනේදී විපක්ෂ නායකවරයා ඉන්දිය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිද් මහතා හමු වුණා. ඒ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශයේදී
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින්ද සමගතා වැඩි දියුණු කරගත යුතු බව සල්මන් කුරෂිද් මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ඉන්දියා රජයේ දායකත්වය සහ ඉදිරි පළාත් සභා මැතිවරණ පිළිබඳව මෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි. මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනේදී ඉන්දියා ජනාධිපති ප්‍රණබ් මුඛර්ජී මහතා නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවනයේදී හමු වුණා. ඉන්දියා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ දෙරටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවයි. එමෙන්ම කලාපීය සමඳතා මෙන්ම නව ආර්ථික ප්‍රවණතා සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබෙනවා. ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට අද දහවල් කඩා වැදුණු අවිගත් පිරිසක් රුපියල් 2 කෝටියකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා තිබෙනවා. පොලිසිය පැවසුවේ කළු පැහැති කැබ් රථයකින් පැමිණි 5 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි. මූල්‍ය සමාගමට මුලින් ඇතුළු වූ අවිගත් කොල්ලකරුවන් මූල්‍ය සමාගමේ සේවකයන් බැඳ දමා කාමරයක සිරකර මෙම කොල්ලකෑම සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිළිබඳ අද පැවති නඩු විභාගයේ අතරතුර ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අය අධිකරණයේ නඩු විභාගයේ පැවැත්වෙන අතරතුරදී අධිකරණ පිළිවෙත් උල්ලංඝනය වන අයුරින් අසල සිටි අයෙකු සමග සංවාදයක නිරත වීම හේතුවෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමට අදාළව දෙවනවරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් අද සාක්ෂි විමසනු ලැබුවා. එහිදී පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ එක්නැලිගොඩ ප්‍රංශයේ වෙසෙන බවට කළ ප්‍රකාශය තහවුරු කරගත් එකක්ද යන්නයි. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ තමාගේ සමීප මිතුරෙකු වන මංජුල වෙඩිවර්ධන විසින් කළ හෙළිදරව්වක් බැවින් එය තමා විශ්වාස කළ බවයි. එහිදී නීතිඥවරයා පෙන්වා දුන්නේ මංජුල වෙඩිවර්ධන මහතා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මෙවන විටත් ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඇතැම් විට මංජුල වෙඩිවර්ධන සමාජයට මුහුණ දීමට නොහැකි වීම හේතුවෙන් එලෙස තම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නට ඇතැයි මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු ලෙස කියා සිටියා. වෙඩිවර්ධන විසින් පෙන්වා දුන් පුද්ගලයා ප්‍රගීත් එක්නැලිගොඩ බවට නිවැරදිව හඳුනාගත්තේ දැයි කළ විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ එය තමාට පැහැදිලි නොවූ බවයි. මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කරන අතරතුර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අසල සිටි අයෙකු සමග සංවාදයක නිරත වී තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත් YKB නෙළුම්දෙනිය මහතා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයේ යනු කෝලම් මඩුවක් නොවන බවයි. එබැවින් ඇයට අද දිනේ නඩු විභාගයේ අවසන් වන තෙක් අධිකරණ ශාලාවෙන් ඉවත් වන ලෙසට නියෝග කෙරුණා. පසුව මේ පිළිබඳ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 9 වනදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදිනට සාක්ෂි ලබා දීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ රංජිත් මහතා වෙත නොතිසි නිකුත් කර තිබෙනවා. දැන් රතු මිනිත්තුව. මේ හෙනානිගල ආදිවාසී ගම්මානය. මෙවර ආදිවාසී ජාතික උත්සවය පැවැත්වුණේත් මේ ගම්මානය තුලයි. එම උත්සවය වෙනුවෙන් මේ ගම්මානයේ අලුතින් නිවාස 4ක් ඉදි කිරීමේ හා තවත් නිවාස 5ක් අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මුදල් වෙන් කර තිබුණා. අලුතින් සාදන නිවසක් වෙනුවෙන් රුපියල් 1,60,000කුත් අලුත් වැඩියා කරන නිවසක් වෙනුවෙන් රුපියල් 50,000කුත් ලබා දීමට මෙහිදී එකඟ වී තිබෙනවා. නමුත් එම මුදල් නොලැබුණු බවටයි හෙනානිගල ආදිවාසීන් චෝදනා කරන්නේ. ලෝක ආදිවාසී දිනේ ලං වෙන්න ඒ හැම වැඩක්ම අපිට ඉවර කරන්න කිව්වා. ඒත් අපිට කිසිම තත්ත්වයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා හැම ඇවිදින් ඇහුවා ඇයි මේ ගෙවල් හදන්නේ නැත්තේ? ඔයාලා මේවා හදන්නේ නැත්නම් ඔයාලට ආය ආධාරයක් ගන්න බෑ. මේ අපි කරපු වැඩේ මේ මහත්තුරු ඔක්කොම ගෙනත් දෙනවා කියපු හින්දා ණයට සල්ලි ඉල්ලගෙන අනිත් වැඩ ඉවර කරා. ඒ ණයවල් එහෙමම මිලියන 8මාරක් වියදම් ගියා කියලා විවේක නායක ඇමතුමා මෙතනින් කිව්වා. ඒ කිව්වට ඒ මිලියන 8මාරෙන් මේ වැඩ උනේ නැහැ අපිට. අපේ දාඩි මාතෙන් තමයි වැඩි හරි මේ ගෙවල් හැදුවේ. මෙම නිවාස ව්‍යාපෘතිය අධීක්ෂණයට නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික නිලධාරියෙකුද පත් කර තිබුණා. බැංකුවෙන් සල්ලි ගන්නකොට 40000 මහත්ය ගත්තා මට දුන්නා 1500ක් ඉතුරු කියලා. 39500 ගණක් තිරක බිල. මගේ මේ මහතුරු හදලා දීපිරක් නෙවෙයි මම යතේ වීදිමින් හදාගත්ත ගියේ. අර විත පොජ්ජ කැවිල්ලා අපේක නිකමෙන් යන උකලාල් තිබෙනට ලක්ෂ පොජ්ජ 4ක් කියලා කතා දැම්මා. ඉතින් ඒ වාගේ වැඩ පොජ්ජ තමයි මේ රුකුල් පොජ්ජ වල හැදුම් පොජ්ජ මල්ලු කරුවේ.
රතු පිළිතුව ඇස් ඇරෙන්නට. බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතා 2012 වසරේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. කුඩා දැරියන් දෙදෙනෙකු හෝමාගම පොලිසිය ඉදිරිපිට අතහැර දමා යාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම දැරියන්ගේ මව සහ පියා අද හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වන ශරීරප මත මුදා හැරුණා. දරු දෙදෙනා පරිවාස අධීක්ෂණය යටතේ මවගේ පියා වෙත බහර කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. දියරකිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා මෙරට සිටින පශු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකාවේ ගව ගහණය ගත්තාම ලක්ෂ 16ක් පමණ ඉන්නවා. නමුත් එක පශු වෛද්‍යවරයෙක් සඳහා සතුන් 5000ක් පමණ බලා ගන්න යාට සිද්ධ වෙලා තියෙනවා. පශු වෛද්‍ය සේවාව අපිට ඇත්ත වශයෙන්ම පුල් කරන්න සිද්ධ වෙනවා මෙතනදී ගෝ ජනතාවගේ අවශ්‍යතාවය සපුරාලීමට. දැනට ලංකාවේ ලීටර් 2.5ක් වගේ තමයි එක සතෙක්ගෙන් අපිට ලැබෙන්නේ. නමුත් ලීටර් 6ක් දක්වා වැඩි කරගන්න අපිට පුළුවන් කිරුලින් ස්වයං පෝෂණය වෙන්න. අපි මේ අභියෝගය බාර ගන්න ලෑස්ති. ඒ සඳහා අපි කියන්නේ අපිට අවශ්‍ය කරන මානව සම්පත හා අදාළ යටිතල පහසුකම් ටික අපිට ලබා දෙන්න කියලා. ව්‍යාජ රුපියල් 16 නෝට්ටු 151ක් සමග මහරගම පොලිසිය මගින් අත්අඩංගුවටගත් ටෙලිනාට්‍ය නළුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ වෙනත් පුද්ගලයෙකු Taman වෙත මෙම මුදල් තොගය ලබා දුන් බවයි. ත්‍රස්ත චෝදනා මත දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ගාඩියන් පුවත්පතේ මාධ්‍යවේදී ඩේවිඩ් මිරන්ඩා පවසනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය බ්‍රිතාන්‍ය බලධාරීන් සතු බවයි. ඩේවිඩ් මිරන්ඩා එඩ්වඩ් ස්නෝඩන් සිය ඇමරිකානු රාජ්‍ය රහස් හෙළි කළ ද ගාඩියන් පුවත්පතේ මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ගේ සමීප මිතුරෙකු වනවා. ඩේවිඩ් මිරන්ඩා පසුගිය ඉරිදා බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී බලධාරීන් විසින් පැය 9ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවා. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට එරෙහිව නඩු පවරන බව මිරන්ඩා ප්‍රකාශ කර තිබෙන අතර ඔහුගේ එම තීරණයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද ගාඩියන් පුවත්පත් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ හින්දු අන්තවාදීන් පිරිසක් සහ පොලිසිය අතර ගැටුමක් ඇති වුණා. මීට දින 4කට පෙර එම අන්තවාදී කණ්ඩායමේ සමාජිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මේ පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා. ඔවුන් මර්ධනය කිරීමට පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කළා. ලොවවටා හිරු. අනේ මේ තෑගි දින. සන්ක්වික් තෑගි දින ශාස්ත්‍රයේ. Hero Sports Corner. සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගියන කණ්ඩායම එක්දින තරගාවලියේ තුන්වන ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම අද සමත් වුණා. සිංගප්පූරු කණ්ඩායම සමග පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවි ලකුණු 191ක් ලබා ගත්තා. උදාර ජයසුන්දර ලකුණු 72යි. පිළිතුරු ලෙස සිංගප්පූරු කණ්ඩායමට නියමිත පන්දුවර 50 තුල කඩලු 5ක් දැවි ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 178ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 13ක ජයග්‍රහණයක් හිමි වුණා. මේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි. තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබට කියන්නට අපි දැන් සූදානම්. එංගලන්ත වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේ කඩලු 4කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවර 48ක් තුල සියලන් දෙවි රැස් කළේ ලකුණු 189ක් පමණයි. එච් හමීඩ් ලකුණු 71යි. පන්දුවේදී රවින් සේයර් කඩලු 4ක් සහ තිලාන් නිමේෂ් කඩලු 2ක් දවා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයින් පන්දුවර 46 පන්දු දෙකක් තුල කඩලු 6ක් පමණක් දැවි ලකුණු 193ක් ලබාගෙන තරගය ජයගත්තා. කවින් බණ්ඩාර ලකුණු 43යි. උපනායක මාධව නිමේෂ් ලකුණු 39ක් ලබා ගත්තා. ලබන වසරේ බ්‍රසීලයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපොන් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලවිය ඊයේ ආරම්භ කෙරුණා. මාස එකහමාරක කාලයක් අන්තර්ජාලය හරහා මෙම ප්‍රවේශ පත්‍ර අලවිය ක්‍රියාත්මක වන බවයි සංවිධායකයින් පවසන්නේ. කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර සඳහා වැඩි ඉල්ලුමක් පැවතුනහොත් දිනුම් මැදීමක් මගින් ප්‍රවේශ පත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි බ්‍රසීලෙන් වාර්තා වන්නේ. ලෝක කුසලාන පාපොන්දු තරගාවලිය ලබන වසරේ ජූනි 12 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ආරම්භක තරගයේ පැවැත්වෙන සාවෝ පවුලෝ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්නට තවමත් හැකි වී නැහැ. Hero Sports Corner.
LED අතුරුළු සුසමග තවත් තෑගි පිට තෑගි. Candas Fun Time. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවු රාත්‍රී 9:30ට. ආයුබෝවන්.